කිසිදු වටිනාකමක් නැති හිස් මිනිසුන් බවට පත් වෙනකොට පොදු ජනයා මේ පිළිබඳ කෝපයෙන් වෛරයෙන් කනස්සල්ලෙන් බලාගෙන හිටියා. පාලක කණ්ඩායම හැම වෙලාවෙම හිතුවා මොකද්ද? ජනතාව නිවට ලෙස නියාලු ලෙස කොන්ද නමාගෙන මේ සියල්ල ඉවසා වදාරගෙන හිටේවි කියලා පාලකයන් කල්පනා කරා. හිතන්නකෝ 2015 රාජපක්ෂ ආණ්ඩුව පළවා හරිනකොට ජනතාව තුළ රාජපක්ෂ පාලනයේ තිබුණ ප්‍රධානම විවේචනයක් තමයි පෞල් පාලනය. හැබැයි 2019 නැවත බලය අත්පත් කරගන්නකොට පෞල් පාලනය කුඩා වුණාද පෞල් පාලනය ලොකු වුණාද? අලුත් නෑදෑයින් නැති වෙලා තිබුණා වෙනකොට. අලුත් නෑදෑයින් එයාලංක ඇතුලේ, එයාපෝට් එක ඇතුලේ, සංචාර කර්මාන්ත ඇතුලේ, තානාපති කාර්යාලය ඇතුලේ අලුත් නෑදෑයන් ස්ථාපිත කරන්න පටන් ගත්තා. කුඩා දරුවන් ලොකු මහත් වෙලා තිබුණා. ඔවුන් පාර්ලිමේන්තුව ඇතුලේ, අමාත්‍ය ධූරය ඇතුලේ නැවත පිහිටවන්න පටන් ගත්තා. මේගොල්ලෝ කල්පනා කරා ඕනෑම දෙයක් මේ රටේ ජනතාව ඉවසා වදාරගෙන කොන්ද වකුටු මිනිසුන් හැටියට ජීවත් වෙයි කියලා කල්පනා කරා. හැබැයි ජනතාව තුළ තන තන පැනනගින් තිබෙන විරෝධයක්, තන තන පැනනගින් තිබෙන කෝපයක් මහා ස්රෝතයක් වගේ එකට ගලාගෙන ඇවිල්ලා එකට පෙරමුණට ඇවිල්ලා රාජපක්ෂ පෞල් පාලනය පළව හැරීමේ කඩයිමට ගමන් කරා. ඒක ආස්වාදයක්. ඒක කොයි ඒකාධිපතියටත්, ඒක කොයි දූෂිතයටත් මත තබා ගන්න අමතක නොවන පාඩමක් මේ රටේ ජනතාව උගන්වලා තිබෙනවා. එහෙම නෙවෙයිද? එහෙම නෙවෙයිද? වෙනදා සාමාන්‍ය පුරවැසිය ගැන කිසිදු හැඟීමක්, තෙතමනයක්, කරුණාවක්, දයාවක්, සොයාබැලීමක් නැති නායකයෝ ඕන දෙයක් සිදු කරත් නිවට නියාලු ලෙස ජීවත් වූ ජනතාවක් මොකද උනේ? තමන් සතුව තිබෙන සැබෑ ශක්්‍යතාවය, තමන් සතුව තිබෙන සැබෑ බලය පාරට කැඳෙව්වා. ඒ තමයි තමන් සතුව තිබෙන බලය, සැඟවුණු බලය, තමන් තේරුම් නොගත් බලය, තමන් හමුවේ තිබෙන විශාලතම බලය පාරට ගෙනාවා. පාරට ගෙනලා මහා දැවැන්තයයි කියපු නායකයෝ නේද? බොම්ම මාරුවෙන් තමයි අරලියගහ මන්දිරයෙන් නේවි කැම්ප් එකට ගෙනිච්චි. ඒ නිසා අද අපිට ඕනෑවටත් වඩා වැඩියෙන් අපි ඇස් ඉදිරිපිට ඔප්පු කොට තිබෙනවා කුමක්ද? අද අපේ රටේ ඉදිරියෙන්ම තිබෙන්නේ විවස්ථා ඇතුලේ අත්පත් කරගන්නා බලයේද? හමුදාවන් ඇතුලේ අත්පත් කරගන්නා බලයේද? නවීන අවියායුධද? විශාල පුහුණුවලත් හමුදාවන්ද? නෑ, කිසිවක් නෙවෙයි. රටේ බලය යනු ජනතාවයි. මේ රටේ ජනතාව සතුව තමයි සුවිශාලතම බලය තිබෙන්නේ. හැබැයි සංගවා තිබුණා. ඒ යටපත් කොටගෙන තිබුණා. එයා අවදි නොකර තිබුණා. අවදි කරන ඕනෑම මොහොතක ඕනෑම බල කඳුරක් එක්ක හැප්පි සුණු විසුණු කර දමන්න පුළුවන් හැකියාවක් ජනතාව තියෙන බව අතර තියෙන බව ඔප්පු කොට තිබෙනවා. නේද? මොකක්ද මේ නැගිටීමේ හරය? ඒ නැගිටීමේ විශාල අඩංගුවක් තිබුණා. ප්‍රකාශිත සටන්පාට ගෝඨාභය ගෙදර යන්න. ප්‍රකාශිත සටන්පාට රාජපක්ෂලා ගෙදර යන්න. හැබැයි අපි දන්න ඕනෑම සටනකදී සංකේතවත් කරන සටන්පාට. සටන්පාටවල නේද? සටනේ සංකේතය තමයි ගෝඨා go home. හැබැයි සටනේ අඩංගුව ගෝඨාභය ගෙදර යැවීම පමණක් නොවේ. ගොවි ජනපදවල ගොවි ජනතාව පාරට බැස්සේ ගෝඨා ගෙදර යැවීමට පමණක් නොවේ, තමන්ට යහපත් කුස්කර්මාන්තයක් වෙනුවෙන් අවශ්‍ය වන යටිතල පහසුකම් සහ අනෙකුත් පහසුකම් ලබා ගැනීම වරමුණේ. සංකේතය ගෝඨා ගෙදර යන එක. හැබැයි වමනාව ඊට වඩා පළල් වූ ආර්ථික වමනාවක් වුන් සතුව තිබෙනවා. අපේ රටේ අධිකරණ පද්ධතිය මා හිතනවා මෑත ඉතිහාසයේ විශාලතම නීතිඥ පවුරක් ගොඩනැගුණේ කුමක් වෙනුවෙන්ද? සංකේතය ගෝඨා ගෙදර යන්න තමයි අරමුණ
වඩාත් නීතිගරුක රාජ්‍යයක්. කලාකරුවන් සාහිත්‍යදරයන් පාරට ඇවිල්ලා කෑගාලා කියනවා ගෝඨා ගෙදර යන්න. ඒක තමයි සංකේතය. අරමුණ තමන්ගේ සාහිත්‍ය කෘතියක්, තමන්ගේ කලා නිර්මාණයක් නිදහසේ නිර්මාණය කරගෙන ඒ සමාජය වෙත ජනගත කරන්න, ජනතාව වෙත ගෙන යන්න, පහසුකම් නිර්මාණය කරන්න, තමන්ගේ හොඳ කෘතියක් නේද ජනතාව අතරට ගෙන යන්න, ඉඩකඩ විවෘත කරන්න. සංකේතය ගෝඨා ගෙදර යන්න, අරමුණ ඊට වඩා විශාලයි. ඒ නිසා මේ සටන ඇතුළේ සංකේතයක් හැටියට උඩට අරගෙන පෙන්눔 කරලා තිබුණට ගෝඨාභය ගෙදර යන්න කියලා ඒක ඇතුලේ විශාල හරයක් තිබුණා. ඒකේ පළමු එක මේ රාජපක්ෂලා ගෙදර යන්න ඕන. එයි අපේ රටේ මේ දේශපාලන මේ තරම් දූෂ්‍යභාවයට ගෙනව රාජපක්ෂලා. අපේ රටේ සියලු රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යුහයන් වල තිබෙන රාජ්‍ය ආයතන රාජ්‍ය ව්‍යුහයන් වල තියෙන සියලු බලය දේශපාලනයේ ඇතුලේ කිඳාබස්ව විනාශ කරේ රාජපක්ෂලා. ඔයගොල්ලෝ බලන්න 17 වෙනි සංශෝධනය අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආපු වැදගත් සංශෝධනය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගෙන ආපු සංශෝධනය. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා 2005 බලයට පත් වෙනවා. 2005 බලයට පත් වෙලා මොකද කරන්නේ? 17 වෙනි සංශෝධන ව්‍යවස්ථාවෙන් අයින් කරන තරම් බලයක් යාට පාර්ලිමේන්තුවේ තිබෙන්නේ නැහැ. එයා යාගේ බලය උපයෝග කරගෙන රාජ්‍ය සේවා කොමිසම සභාව ඇතුළු කොමිසම සභා සියල්ල අක්‍රිය කරා. පත් නොකර හිටියා. ඒ අදාළ සභාවන් ව්‍යවස්ථා සභාව සඳහා සමාජිකයන් නම් කරනකොට ඒ සමාජිකයන් නම් නොකොට පත් නොකර හිටියා. අඩපණ වෙන්න ඉඩ ඇරියා. ව්‍යවස්ථා සංශෝධනය කරා නීතිය සම්පාදනය කරලා තිබෙනවා. ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක වෙන ඉඩ නොදී අකුලවා තිබෙනවා. ඔබට මතක ඇති මැතිවරණ කොමසාරිස්තුමාට වෙච්ච වින්නය දයානන්ද මහත්මයාට. එතුමාගේ ඉල්ලාස්වීම ලබා දෙන්න ඕන කොමිසම් සභාවට. හැබැයි මහින්ද කොමිසම් සභාව පත් කරන්නේ නෑ. අන්තිමේදී මට මතකයි එතුමා එක ඡන්දයක් ඉවරලා කිව්වා මම ඉල්ලා හිටනවා මේ පත් වෙච්ච නායකයන්ගෙන් මට ගෙදර යන්න දෙන්න කියලා. එයි විවස්ථාව අඩපණ කරා මේ රාජපක්ෂලා. නැවත තමන්ට 3-2 බලයක් හම්බෙච්ච පළමු අවස්ථාවේදී 2010 දී නැවත 17 වෙනි සංශෝධන මුළුමනින්ම අකුලලා 18 වෙනි සංශෝධනය ගෙනාවා. මේ රාජපක්ෂලා හැම වෙලාවෙම රාජපක්ෂලා කල්පනා කරන්නේ මොකද්ද? නීතිය නම් මමය. රාජ්‍ය පාලනය නම් ඔහුය. අර ගෝඨාභය අන්තිමේදී කිව්වේ නේද? මාගේ වචනය චක්ලේඛනය වන්නේය රාජපක්ෂලා. හරිද? ඊට පස්සේ නැවත 19 වෙනි සංශෝධනය ගෙනාවා. ඒක අපේ රටේ අඩුපාඩුකම් තිබුණා. නමුත් අපේ රටේ ප්‍රජාතාන්ත්‍රිකකරණයේදී ඊට වැදගත් සංශෝධනය. නමුත් රාජපක්ෂලා 3-2 ගත්තු වහම මොකද කරේ? 19 අවශ්‍ය කළ 20 ගෙනාවා. ඉතින් අපේ රටේ යම් ප්‍රජාතාන්ත්‍රිකකරණය පිළිබඳව හැඟීමක් වමනාවක් තියෙන පොදු ජනයාට හැබැයි රාජපක්ෂලාට තිබුණේ ඒක නෙවෙයි. රාජපක්ෂලා මුළුමනින්ම අපේ රටේ විවස්ථා කිසිවක් වළංගු නැති හිස් කඩදාසි බවට පත් කරපු තමන්ගේ සිතඟි තමන්ගේ වමනාවන් පාලකයන් බවට පත් කරගත්තු කණ්ඩායමක්. මෙහෙම කණ්ඩායම. අපේ රටේ වංචාව දූෂණය පිළිබඳව හැමදාමත් කතිකාවතක් තිබුණා. හැබැයි වංචාව දූෂණය පිළිබඳ කතිකාවත විශාලතම පිමි ගණනින් වර්ධනය කරේ රාජපක්ෂලා. අපේ රටේ දේශපාලන මොනතරම් අඩුපාඩුකම් තියෙනවා යම් ශිෂ්ටභාවයක් තිබුණා. මේ දේශපාලන මුළුමනින්ම අශිෂ්ටත්වයට ගෙනිච්චේ මෑත කාලේ රාජපක්ෂලා. අපේ රටේ ආර්ථිකයේ දිගු කාලික අර්බුදයක් තිබුණා. හැබැයි අර්බුදය තීව්‍ර කරේ රාජපක්ෂලා. එනිසා මේ රාජපක්ෂලා අපේ රටටත් අපේ රටේ ජනතාවටත් කළාද විනාශය විශාලයි. එනිසා තමයි පාරට අවිලා මිනිස්සු කිව්වේ ගෝඨාභය යන්න, මහින්ද යන්න, රාජපක්ෂ පවුලම යන්න. මෙහෙම සටන් පටි තිබුණේ. එයි දශක ගණනාවක් රාජපක්ෂලාගේ මේ විහිළුව දිහා, මේ වියරුව දිහා ජනතාව බලාගෙන හිටියා. නේද? විටක බියෙන් විටක මේ බලාගෙන හිටියේ බියෙන් බයට. තව විටක බලාගෙන හිටියේ
ඇස් නිලංකාරණ වෙලා. ඇයි සාහිත්‍ය දරින් නේද? කලාකරුවන් පොත් කෘති ලියලා චිත්‍රපටි හදලා නේද? දුටු ගැමුණුට ඔන්න මෙන්න. නේද? බුදුරජාණන් වහන්සේගේ ඥාතියෙක් ශාක්‍ය වංශයට කිට්ටුයි. එමන අපිට කිව්වේ. ඒතර මොකද කරේ? ශාක්‍ය වංශයට ඥාතිත්වයක් තිබෙනවා නම් සාමාන්‍ය පුරවැසියට අපි එයා ප්‍රශ්න කරන එකත් පාපයක් කියලා. පව් කියලා අපිට. එහෙමනේ අපිට හැඳින්වුනේ. හදලා හදපු බොරු හරිද? බොරු ප්‍රතිරූපයන් තිබුණා. ඒවට පොදු ජනයා ඇස් නිලංකාර වෙලා හිටුණා, අන්ධ වෙලා තිබුණා. හැබැයි වේගයෙන් විශේෂම ජාතික ජන බලවේගය අපි මේ රටේ මාධ්‍යවේදීන්, මේ රටේ ප්‍රගතිශීලී ජනයා පෙරට ඇවිල්ලා රාජපක්ෂලා ඇස් ඉදිරිපිට එළිදරව් කරන්න පටන් ගත්තා. අන්න එහි අවසන් ප්‍රතිඵලය තමයි රාජපක්ෂලා පළවා හැරීම සඳහා සටනක් අරගලයක් ඉදිරියට ආවා. දැන් තියෙන පළවා හැරියාද අපි හැම තිබෙන ප්‍රශ්නේ. ඒ සටන කෙලවර කරාද? දැන් ඒ සටන කෙලවර වෙලා නැහැ. දැන් බොහෝ අය අහනවා ඇයි රනිල් වික්‍රමසිංහට ජනාධිපතිකම දුන්නේ? ඇයි දිනේෂ් ගුණවර්ධනට අගමැතිකම දුන්නේ ඇයි? දැන් පොහොට්ටුව. ඩලස් අලහප්පෙරුම කියන්නේ 2001 මහා මැතිවරණය ඉල්ලන්නේ නැතුව රට දාලා ඇමරිකන් එක්සත් ජනපදයට ගියා. මොකද චන්ද්‍රිකාගේ ආණ්ඩුව ඉන්න බෑ කියලා මම දන්නේ හේතුව. එයා ගියා එක්සත් ජනපද ජීවත් වුණා. 2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා වූවහම ඩලස් ලංකාවට ආවා මහින්ද වෙනුවෙන් වැඩ කරන්න. මහින්ද වෙනුවෙන් වැඩ කරන්න ආවා. ඊට පස්සේ එයා 2004 වෙනකොට එයා පාර්ලිමේන්තු අපේක්ෂකයෙක්වත් නෙවෙයි. මොකද 2004 දී ඇමරිකන් එක්සත් ජනපදයේ හිටියේ. ඒ වෙලාවේ ජාතික ලැයිස්තුවේ කදිරගාමර් විදේශ ඇමතුමා ඝාතනය වුණා. ඝාතනය වුණාට පස්සේ ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුවක් ඇති වුණා. එතකොට මහින්ද රාජපක්ෂ දිනනකොටත් ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව තිබුණා. අන්නේ පුරප්පාඩුවෙන් තමයි ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවට ගෙනාවේ. එතකොට ඩලස් එනවා මහින්දගේ ඡන්ද ව්‍යාපාරයට. ඡන්ද ව්‍යාපාර ඉවර වුවාම ඩලස්ට දෙනවා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔය දේශපාලන සාකච්ඡාවේ යෙදෙන අය ගොසිප් එකක් තිබුණා. උදේම අර්ලියගහ මන්දිරයට එන ටීම් එකක් ඉන්නවා කියලා. ඒකේ වෙන ගොඩක් කතා තියෙන අතර මම ඒ ටීම් එක ගත්තොත් ලලිත් වීරතුංගේ එනවා ඔය ජනාධිපති ලේකම්වරයා හැටියට වහා යුතුයි. ඒක හරි. ඊළඟ කෑම මේසෙදි සිරන්ති රාජපක්ෂව මුණ ගැහෙනවා. ඒතර ඒගොල්ලෝ එතන දේශපාලන සාකච්ඡා කරනවා. ඊළඟ එන කෙනා තමයි ඩලස් අලහප්පෙරුම කියලා තමයි මතේ තිබුණේ. ඒ රජවාසලත් එක්ක සමීප හිටපු කෙනා. එතකොට දැන් මේකෙදි ඩලස් අලහප්පෙරුම අපේක්ෂකෙක් වෙනවා. ඩලස් අලහප්පෙරුම අපේක්ෂකෙක් වෙනවා. හැබැයි රාජපක්ෂ කැඳුරිය අපේක්ෂක රනිල් වික්‍රමසිංහ වෙනවා. ඇයි? පොහොට්ටුව කියන පක්ෂය පක්ෂයෙන් අලුත් නායකයෙක් හදන්නේ නැහැ. පොහොට්ටුවෙන් ජනාධිපති කෙනෙක් આવුත් රාජපක්ෂලා හැර එයා පොහොට්ටුවේ නායකයා. පොහොට්ටුවෙන් අගමැති කෙනෙක් આવුත් රාජපක්ෂලා හැර එයා පොහොට්ටුවේ නායකයා. හැබැයි රනිල් වික්‍රමසිංහ කෙනෙක් පොහොට්ටුවේ නායකයා නෙවෙයි. පොහොට්ටුවේ ආරක්ෂකයා. මුරකරු. වොචර්. හරි එයා නායකයා නෙවෙයි. දිනේෂ් ගුණවර්ධන යනු පොහොට්ටුවේ නායකයා නෙවෙයි. නේද? එයා නිකන් අර අත්වාරුවට තියාගන්නවා වගේ හැමදාම මහින්දගේ අත්වාරුවට ඉන්නේ. ඇත්තමත් එහෙම. කොලේ පෙරලා දෙනවා ළඟ ඉඳගෙන. දැකලා තියෙනවද? අර පාර්ලිමේන්තුව කතා කරනකොට. හරි. අත්වාරුවට තියන් ඉන්න කට්ටිය. මොකද කරලා තියෙන්නේ? ඩලස් ජනාධිපති ධූරයට පත් කරොත් පොහොට්ටුව රාජපක්ෂ පවුලෙන් ගැලවෙනවා. මේ පක්ෂවල 2005 දී මේ 2005 ජනාධිපතිවරණ මේ සංවාදය ආවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයේ බණ්ඩාරනායකලා අතේ තිබුණා දීර්ඝ කාලයක්. හැබැයි බණ්ඩාරනායකලා අතේ තිබුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජපක්ෂ අපේක්ෂක වෙලා රාජපක්ෂ අතට ගියා.
එතෙන් සිට රාජපක්ෂලා. එනිසා රාජපක්ෂලාට මේ පොහොට්ටු රකින්න ඕන. ලදරු රාජපක්ෂලාට මේ පක්ෂ රැකලා දෙන්න ඕන. රැකලා දෙන්න නම් මොකද කරන්න ඕන? ජනාධිපති කෙනෙක් ගෙනවා එළියෙන්. අගමැති කෙනෙකුත් ගෙනවා එළියෙන්. එච්චරයි උනේ. එනිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා වෙන්නේ දිනේෂ් ගුණවර්ධන අගමැතිවරයා වෙන්නේ පොහොට්ටුව අනාගත ලදරු රාජපක්ෂට ආරක්ෂා කරලා දෙන්න. මේක තමයි ඇතුළේ තියෙන කතාන්තරය. ඒ විතරක්ද? රාජපක්ෂලාගේ ජනාධිපති ධුර ඉවත් කරා. අගමැති ධුර ඉවත් කරා. අමත ධුරත් අයින් කරලා ටිකක් යටට වෙලා ඉන්නවා. හැබැයි තාමත් පාර්ලිමේන්තුවේ ඉන්නේ රාජපක්ෂ භූතාත්ම. රාජපක්ෂගේ භූතාත්මය. දැන් ඔයගලන්ට මතක ඇති පොට්ටුවේ ලේකම් සාගල කාර්යවසම් එක විට කියනවා අපි සහාය දෙන්නේ රනිල් වික්‍රමසිංහට. නේද? ඒක මොකද? ඒ බැසිල්ගේ භූතාත්මය. නේද? ඒ බැසිල්. එහෙම නැත්නම් ඔබ හිතන්න දීර්ඝ කාලයක් අමාත්‍ය දුර දරපු දීර්ඝ කාලයක් පොට්ටුවේ පක්ෂයේ ඒ දේශපාලන කඳවුරේ හිටපු අය අභිබවා සාගල කාර්යවසන්ට ප්‍රකාශ කරන්න අයිතිය ලැබෙන්නේ කොහොමද? ඔහු කියන අපේ සහාය රනිල්ට කියනවා. ඒ මොකද්ද? බැසිල්ගේ භූතාත්මය. එනිසා මේ පාර්ලිමේන්තුව 134 යනු බැසිල්ගේ රාජපක්ෂලාගේ අවතාර. එහෙමනම් ජනතාවගේ විශාල ජන නැගිටීමක් තියෙන රාජපක්ෂ කඳවුර පරාද කරන්න කියලා. හැබැයි රාජපක්ෂ කඳවුර පරාද කරන්න කියලා ජන නැගිටීමක් තිබ්බට පාර්ලිමේන්තුවේ තාමත් ඒ කියන්නේ රාජපක්ෂ කඳවුරට හිසක් තියෙනවා. මොලේ නැති වුණාට හිසක් තියෙනවා. හිසයින් කරලා තියෙනවා. හැබැයි ශක්තිමත් කඳක් තියෙනවා කොහෙද? පාර්ලිමේන්තුවේ. ශක්තිමත් කඳක් තියෙනවා පාර්ලිමේන්තුවේ. එහෙනම් මොකද කරන්න ඕන? රාජපක්ෂලා තීරණාත්මක ලෙස පරාජයට පත් කරනවා. අර ජනතා නැගිටීමේ හරේ තිබුණා රාජපක්ෂලා තීරණාත්මක පරාජය කරන්න ඕන කියලා. රාජපක්ෂලා තීරණාත්මක පරාජයට පත් කරන්න නම් රාජපක්ෂලාගේ හිස පමණක් නෙවෙයි රාජපක්ෂලාගේ භූතාත්මයෙන් පෝෂණය වී තිබෙන කඳ පරාජයට පත් කරන්න ඕන. අන්නේ කඳ තියෙන පාර්ලිමේන්තුවේ. කොහොමද පරාද කරන්න තියෙන්නේ? කොහොමද පරාද කරන්න තියෙන්නේ? පරාද කරන්න තියෙන්නේ පාර්ලිමේන්තුවේ විසිරුව හැර නව ජනවරමකට අවස්ථාවක් ලබා දීමෙන් පමණයි. එනිසා රාජපක්ෂ කඳවුර පරාජයට පත් කිරීම සඳහා පෞගේ අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ පාරට බහපු හැම පුරවැසියම පාරට බහපු හැම ජනකණ්ඩායමක්ම හැම සංවිධානයක්ම අරමුණක් තිබුණා රාජපක්ෂ කඳවුර පරාජයට පත් කරන්න. ඒ ඉටු කරගත හැකි වන්නේ තීරණාත්මක ලෙස මහා මැතිවරණයක් ඇඳවීමෙන් විතරයි.